ආයුබෝවන් ආදරණීය දරුවනි දුවේ පුතේ අපි මේ සම්බන්ධ වෙන්නේ අපේ පාසලේ 10 ශ්‍රේණිය සිංහල පන්තිය සමගයි විශේෂයෙන්ම 10 වසරේ මේ අපේ දරුවන්ගේ මම මේ ඔබ සියලු දෙනාටම කලින් පැවසූ ලෙසම අර අද මම බලාපොරොත්තු වෙනවා මේ ගංගාවේ සංගීතයේ පාඩමේ අපි කවි පැහැදිලි කර ගැනීම කළා. ඒ වගේම එතනින් එහාට අර විචාර පිළිබඳව මේ පාඩමට අදාළ විචාර පිළිබඳව පැහැදිලි කර ගැනීම අපිට කරන්නට බැරි වුණා. ඒ නිසා අපි අද දවසේ මේ මොහොත ඒකට අවස්ථාවක් කරගන්නවා ගංගාවේ සංගීතය පාඩමට අදාළ විචාර පැහැදිලි කර ගැනීම සඳහා. ඉතින් අපි ඒ සඳහා දැන් යොමු වෙමු. මෙතන තියෙන්නේ අපේ මේ ගංගාවේ සංගීතයේ පාඩමට අදාළ විචාර කිහිපයක්, ආදර්ශ විචාර කිහිපයක් අපි ඒ ගැන පැහැදිලි කරගෙන ඉමු. බලන්න මේ දැන් මෙතන තියෙනවා තම අත්දැකීම රසවත්ව ඉදිරිපත් කිරීමට කවියා භාෂාව යොදාගෙන ඇති ආකාරය මේ යොදාගෙන ඇති ආකාරය මෙතන ඇති කියන කොටස අයින් වෙන්නට ඕනේ. ඇති ආකාරය ගංගාවේ සංගීතයේ පද්‍යපන්ති ඇසුරෙන් නිදසුන් 3ක්වත් සපයමින් සාකච්ඡා කරන්න. ඒ කියන්නේ කවියා භාෂාව යොදාගෙන තියෙන්නේ කොහොමද කියන එක තම අත්දැකීම රසවත්ව ඉදිරිපත් කිරීම සඳහා. බලන්න අපි සාමාන්‍යයෙන් මේ වගේ ਵਿਚාරයක් ලියනකොට අර යුගය, කතුවරයා, උපුටාගත් කෘතිය, එතකොට ඒ වගේ පුංචි හඳුන්වා දීමක් කරන්නට පුළුවන්. හැබැයි ඒකේ කියලා මේ ඒක ඒ හැඳින්වීම ඉතා විශාල කරගන්නට එපා. කතුවරයාගේ වෙනත් කෘති, එතකොට ඔහු විසින් කවි සපයන ලද පුවත්පත්, ඒවා කිසිම දෙයක් මෙතනට අදාළ නැහැ. බොහොම කෙටියෙන් ඒ හඳුන්වා දීම කරා නම් ඒ ප්‍රමාණවත්. ඊට පස්සේ ඔබට නියමිත ඒ ਵਿਚාරයට අවතීර්ණ වෙන්නට ඕන. බලන්න සිංහල ශෙලී යන නමින් විචාරකයන්ගේ ඇගීමට පාත්‍ර වූ එච්.එම්. කුඩලිගම කවියා සොබා සුන්දරත්වය මහත් අභිරුචියෙන් වර්ණනා කළ කොළඹියුගේ දෙවන පරපුරට අයත් සෞන්දර්යවාදී කවියෙකි. මෙතන අල්රායන්නට පසුව යන්සයක් එන්නට අවශ්‍ය නැහැ. සෞන්දර්යවාදී කවියෙකි. එතුමන් විසින් රචිත ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය මිනිස් දිවිය හා සොබාදහම අතර ඇති සබඳතාව දාර්ශනික බවකින් යුක්තව ඉදිරිපත් කරන්නකි. ඔන්න මූලිකව මෙතන හඳුන්වා දීමක් කරලා තියෙනවා. සිංහල ශෙලී කියලා එච්.එම්. කුඩලිගම යන හඳුන්වනවා. සොබාදහම මහත් අභිරුචියෙන් වර්ණනා කරපු කොළඹ යුගයේ දෙවන පරපුරට අයිති සෞන්දර්යවාදී කවියෙක් කියලා මෙතන එතුමාව හඳුන්වලා තියෙනවා. ඒ වගේම ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියට තේමාව වෙන්නේ මිනිස් දිවිය හා සොබාදහම අතර ඇති සබඳතාව දාර්ශනික බවකින් යුක්තව ඉදිරිපත් කිරීමක්. මෙහිදී කවියා උපයෝගී කොටගෙන ඇති භාෂාව මෙම නිර්මාණයේ සාර්ථකත්වයට හේතු වී ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඔන්න අපගේ විචාර මාතෘකාවට මෙතන පිවිසීමක් අරගත්තා. කවියා උපයෝගී කොටගෙන ඇති භාෂාව මෙම නිර්මාණයේ සාර්ථකත්වයට හේතු වෙලා තියෙන බව අපි සඳහනක් කළා. එහෙනම් අපි දැන් එය කොහොමද සිදු කරලා තියෙන්නේ කියන එක අපිට උදාහරණ දක්වමින් කතා කරගෙන යන්නටයි තියෙන්නේ. බලන්න. කඳු බෑවුමක දන් බෝවිටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා කලදෝදියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා. එතකොට මේක අපේ පාඩමට අදාළ කවි පන්තියේ තියෙන පළවෙනි කවිය. අපි උදාහරණයක් ඇරෙන්න මෙතන අරගෙන තියෙනවා. බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. පද්‍ය පන්තියේ ආරම්භක කාව්‍යයේ දැක්වෙන පරිදි කඳු බෑවුමේ ඉවුරු දෙපැස වැවී ඇති දන් බෝවිටියා පඳුරු පවා යට කරගෙන ඒ වයින් දියට එකතු වන පර වූ මල්පෙතිද ඇදගෙන තම රිදී පැහැති ජලයෙන් රන්වන් වැලිතලාවන් තෙත් කරමින් සංගීතරාව නංවමින් මහත් ජව සම්පන්න බවින් යුතුව ඉදිරියට ගලා යන බව පවසන්නේ නැතහොත් අපව අමතා කියන්නේ ගංගාවක්. එතකොට ගංගාව කියලා කියන්නේ අජීව වස්තුවක් බව ඔබ මම හොඳින් දන්නවා. එතකොට නම් එම අජීව වස්තුවට සජීවත්වයක් ආරෝපණය කරලා තියෙනවා කවියා කුමක් මගින්ද? භාෂාව භාවිත කිරීම මගින්. එතකොට භාෂාව භාවිත කරද්දී ඔහු
පරිස්සම් වෙලා තියෙනවා දෘෂ්ටි කෝණය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය යොදා ගන්නට. බලන්න. එහෙත් එබඳු ගංගාවකට සජීවත්වයක් ආරෝපණය කොට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචිත මෙම කවි පන්තියෙහි සාර්ථකත්වයට භාෂාව ප්‍රබල මෙහෙයක් ඉටුකොට ඇත. තැන් කිහිපයක හැරුණු විට කවියා බහුලව යොදාගෙන ඇත්තේ සම්භාව්‍ය භාෂා රීතිය නොව සරල පොදු ජන බස්වහරයි. සරල පොදු ජන බස්වහර ඔහු යොදාගෙන තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මෙතන මේ කලදෝදියෙන් පොඟවාරන් පුලිනතලා කියන එක සම්භාව්‍ය යෙදුමක් හැටියට සලකන්නට පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය එදිනෙදා ව්‍යවහාරයේදී අපි කලදෝදිය කියලා කියන්නේ නැහැනේ. අපි ඕන්නම් කියාවි රිදී පැහැති ජලය කියලා. එහෙම නැත්නම් රිදී පාට ජලය කියලා. රන්වන් පුලිනතලා රන් පුලිනතලා අපි රන් පුලිනතලා කියලා කියන්නේ නැහැනේ. රත්තරන් පාට වැලි තලාවක් කියලා කියාවි. එතකොට එහෙනම් කලදෝදිය රන් පුලිනතලා මේ කියන දේවල් අපිට කියන්න පුළුවන් සම්භාව්‍ය යෙදුමක් කියලා මෙන්න මේ ප්‍රකාශය. නමුත් සෙසු කවිපන්තියේ අනිකුත් සෙසු කවිපන්තියේ බොහෝ තැන් අපිට දකින්නට ලැබෙන්නේ එතුමා භාවිත කරලා තියෙන්නේ සාමාන්‍ය සරල සුගම බස්වහරක්. සරල පොදු ජන බස්වහරක්. බලන්න. දෙවැනි උදාහරණය. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි. කවදා කොතැනකදී හෝ මහ මුහුදු හිමි හමු වුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. එතකොට භාෂාවෙන් භාෂාවෙන් පුදුම සහගත දේවල් කරන්න පුළුවන් අය තමයි කවියන් කියලා කියන්නේ. දැන් කවියෙකුට භාෂාවෙන් පුදුම දේ මවන්නට පුළුවන්. බලන්න මෙතන කවියා මේ භාෂාව භාවිත කරලා මේ ශබ්ද රසය ඇති කරලා තියෙනවා. ඒ වගේම අර්ථ රසය ඇති කරලා තියෙනවා. ගංගාවක විවිධ ස්වභාවයන් දක්වන්නට කවියා යොදාගෙන තියෙනවා බස හසුරුවලා තියෙනවා උත්තම පුරුෂ ආඛ්‍යාත 7ක් යොදාගෙන. මේ උත්තම පුරුෂ ඒකවචන ආඛ්‍යාත 7ක් යොදාගෙන එකක් එම අත්දැකීම ගංගාව ලබන අත්දැකීම විස්තර කරන්නට ඔහු කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශබ්ද රසය අර්ථ රසය මේ දෙකම තියෙනවා. බලන්න අනුප්‍රාස රසයකුත් මෙතන අනිවාර්යයෙන්ම තියෙනවා. ශබ්ද රසය. බලන්න සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි. කවදා කොතැනකදී හෝ මහ මුහුදු හිමි හමු වුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. එතකොට එක්තරා විදිහකින් මෙතන මේ සරල බව තියෙනවා. ඒ වගේම අර ශබ්ද රසය තියෙනවා. අපිට මැවිලා පේනවා ගඟක් කොහොමද ගමන් කරන විලාසය මේ භාෂාත්මක උපක්‍රම මගින් භාෂාව යොදාගෙන තියෙන උපක්‍රමශීලීව යොදාගෙන තියෙන ආකාරයෙන් ඒ වගේම මේ මුහුදු හිමි කියන එක එක්තරා විදිහකින් අපිට රූපකයක් විදිහට සලකන්නට පුළුවන්. හරිද? ඒතර භාෂාවෙන් තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ. හොඳයි. ඊට පස්සේ බලන්න ගඟෙහි විවිධ වූ අවස්ථා සහ ස්වරූප දක්වමින් උත්තම පුරුෂ ඒකවචන ආඛ්‍යාත පද 7ක් එක පෙළට යොදමින් කවියා භාෂාව මගින් ශබ්ද මාධුර්යය, ඒ කියන්නේ ශබ්දයේ මිහිරි බව ජනිත කර ඇතිවාක් පමණක් නොව එමගින් ගඟක විලාසය පිළිබඳ චිත්ත රූප අප ඉදිරියෙහි ගෙනහැර දක්වා ඇත. මේ චිත්ත රූපමවන අපිට මවලා පෙන්නනවා ඒ ගංගාව ගමන් කරන විලාසය මේ කවිය ඔස්සේ. කුඩලිගම කවියා තම කාව්‍යානුභූතිය එහෙම නැත්නම් අපි කියනවා කාව්‍යමය අත්දැකීම අප වෙතට ඉදිරිපත් කිරීමේදී සාම්ප්‍රදායික කවි සමයේන යෙදුම් පවා තම තේමාවට ගැළපෙන පරිදි සරල බවින් යුතුව ඉදිරිපත් කොට තිබීම මෙම කවි පෙළෙහි දැකිය හැකි තවත් වෙසෙස් ලකුණකි. වෙසෙස් ලකුණක් කියලා කියන්නේ විශේෂ ලක්ෂණයක්. මොකද්ද මේ විශේෂ ලක්ෂණය? මේ විශේෂ ලක්ෂණය තමයි තමන්ගේ කාව්‍යාත්මක තේමාවට එහෙම නැත්නම් කාව්‍යමය තේමාවට ගැළපෙන විදිහට එතුමා යොදාගෙන තියෙන අර සාම්ප්‍රදායික කවි සමයේන ඇතැම් යෙදුම් පවා. තරු පිරිවරණ ලද පුන්සඳ මණ්ඩල කියන එක සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික යෙදුමක්. මගේ මතකය නිවැරදි නම් අලගියවන්න මුඛවැටිතුමා විසින් රචිත කුස දා කවය එහෙම නැත්නම් කුස ජාතක කාව්‍යයේ පබාවතිය පිළිබඳව විස්තර කරද්දිත් ඔය තරු පිරිවරාගත්ත මේ පුන්සඳ මණ්ඩල ගැන සඳහනක් තියෙනවා ඒ කවියක. ඒතකොට මේවා සාම්ප්‍රදායික මේ යෙදුම් හැටියට ඒ කියන්නේ කවි සමයේන සාම්ප්‍රදායික යෙදුම් හැටියට ගන්නට පුළුවන්. බලන්න රන්තරු පිරිවරාගත් සඳ මණ්ඩලයට මහවන බිමක් මැද ගිරිකුළු අතර සිට සුලි මැද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරුදිය මේ ඉන්ද්‍රනීල මාණික්කයේ පාට පැහැය ඉඳුනිල් පැහැය ඉන්ද්‍රනීල මාණික්කයේ පැහැය සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික
කවි සමයේ අපිට දකින්නට ලැබෙන දෙයක්. තේරෙනවද? ඒ වගේම ගිරි දුදුළු ගිරි දුර්ග අතර නේ ඒ අදහස් සාම්ප්‍රදායික කවි සමයේ අපිට දකින්නට ලැබෙනවා. තරු පිරිවරාගත් සඳ බඬල වනමැද පිහිටි ගිරිකුළු ඉඳුනිල් ගැඹුරුදිය ආදී යෙදුම් මතක තියන්න දරුවනේ ආදී කියලා මෙතන තියෙන එක වැරදි. ආදි වෙන්නට ඕනේ. ආදි යෙදුම් සාම්ප්‍රදායික කවි සමයේද අපට හමු වේ. තවද සිංහල භාෂාව වදන් මගින් නැගෙන රසය තම කවිසිතුවිලි ඉදිරිපත් කිරීමට සුදුසුසේ ස්ථානගත කිරීමට කුඩලිගම කවියා සමත්ව ඇති බව පහත කවිය කදිම නිදසුනකි. එතකොට තම කවිසිතුවිලි ඉදිරිපත් කරන්නට අර කාව්‍යමය රසය ඇති වෙන පරිද්දෙන් වචන යෙදීමට කවියා සමත් වෙලා තියෙනවා. බලන්න අර සද්දෙන් නොනැගෙද්දෙන් මැද්දෙන් එද්දෙන් ආදී වශයෙන් බොහොම નિરાයාසයෙන් මෙතන එලි සමය පිහිටුවලා තියෙනවා. ඒ වගේම බොහොම નિરાයාසයෙන් මෙතන මේ කවිය ඉදිරිපත් කරන්නට කාව්‍යමය අත්දැකීම් ඉදිරිපත් කරන්නට වචන හසුරුවලා තියෙනවා. ඒ වගේම අර ලය යට සසල බව කියනකොට ඇත්තටම ඒක කියවන කෙනෙකුට උනත් අර අද හදවතෙහි සසල බව කියන එක යම්කිසි විදිහකට දැනෙනවා. ගංගාව නැමැති කාන්තාවගේ හදවත පතුලෙහි නැගෙන ඒ චංචල භාවය නේ ලය යට ඇතිවන සසල බව මදකට දැනෙනවා. ඒ වගේම ජීවිතාදර්ශත් සපේනවා. මේ ජීවිතාදර්ශත් සපේනවා මේ ඔබට මතක ඇති මේ කෙකටිය ඕලු නලියන දිය රැලි අතරින් මල් පෙති වියලි කොළ එන අතකට එනවා කියන එකෙදිත් එක්තරා විදිහකින් අර අපිට කියන්න පුළුවන් මේ ජීවිතාදර්ශයක් සපේනවා. ජීවිතයේ සැප දුක අතර ගෙවන ජීවිතයක් නේ. ජීවිතේ බාධක කම්කටොළු අතර ගෙවන ජීවිතයක්. එතකොට මෙතන භාෂාව පිළිබඳව කතා කරනකොට බලන්න එලි සමය નિરાයාසයෙන් පිහිටුවලා තිනවා. ඒ විතරක් නෙවෙයි මේ ලකාරය නිතරම යොදලා තිනවා. ලය යට සසල බව, කෙකටිය ඕලු නලියන දිය රැලි, මේ මල් පෙති වියලි කොළ නේ ඒ ආදී වශයෙන් පැහැදිලිද? එතකොට નિરાයාසයෙන් කියලා කියන්නේ පුතා નિરાයාසයෙන් කියලා අපේ දරුවෙක් අහලා තිනවා රවින්දු. નિરાයාසයෙන් කියලා කියන්නේ ආයාසයකින් තොරව. નિરાයාසයෙන් කියන්නේ ඒකයි. ආයාසයකින් තොරව. નિરાයාසයෙන්. හරිද? ආයාසයකින් තොරව. එහෙම නැත්නම් අපි එකට කියනවා નિરાයාසයෙන්. ආයාස નિરાයාස. ඒ කියන්නේ ආයාසයකින් තොරව, ඒ කියන්නේ දැඩි උත්සාහයකින් තොරව નિરાයාසයෙන්. එතකොට මෙදිනේ සද්දෙන් නොනැගෙද්දෙන් මැද්දෙන් එද්දෙන් යනුවෙන් පද අගට එලි සමය පිහිටුවා ඇත්තේ කිසිදු ආයාසයකින් තොරව. ඒක තමයි નિરાයාසය කියලා කියන්නේ. එමෙන්ම මෙම කවෙහි කියලා කියන්නේ කවියෙහි විටින් විට අනුප්‍රාසාත්මකව යෙදී ඇති ලකාරය මගින්ද කවියට එක්ව ඇත්තේ ආලෝකයකි. ගංගාවෙහි ගමන් මග අපූර්ව වූ සුන්දරත්වයකින් යුක්තව අර්ථ රසයෙන් හා ශබ්ද රසයෙන් අනූනව ඉදිරිපත් කිරීම සඳහා කුඩලිගම කවියා භාෂාව මැනවින් උපයෝගී කොටගෙන ඇති ආකාරය ඉහත නිදසුන් මගින් අපට පෙන්වා දිය හැකිය. එතකොට මෙන්න මේ විදිහට අපට අපි මේ කතා කරපු පළවෙනි ਵਿਚාරය, ඒ කියන්නේ තම අත්දැකීම රසවත් ඉදිරිපත් කිරීමට කවියා භාෂාව යොදාගෙන ඇති ආකාරය ਵਿਚාරය මේ විදිහට පැහැදිලි කරගන්නට පුළුවන්. එතකොට ඔබට ඔබේ ස්වාධීන ਵਿਚාරයක් මේ ඇසුරෙන් ගොඩනගා ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. දැන් මේක බලාලිවීමම නෙමෙයි වැදගත් වෙන්නේ, ඔබට ස්වාධීන ਵਿਚාරයක් සුදුසු පරිදි සමහරකලාට මීටත් වඩා හොඳට ඔබට ලියා ගන්නට පුළුවන්කම තිබෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ සඳහා පුහුණු වන්න. ඒ වගේම දැන් මේ වෙනකොටත් ඔබ මේ ගංගාවේ සංගීතයේ පාඩමට අදාළ ප්‍රශ්න ටික ලියාගෙන ඇති පොතේ නේ සාහිත්‍ය සංග්‍රහයට අදාළ ලියන පොතේ ඔබ ඒකට අදාළ ප්‍රශ්න ටික ලියාගෙන ඇති. එහෙනම් දැන් ඉඳන් ඔබට පුළුවන් ਵਿਚාර ටික ලියලා ලෑස්ති කරගන්න. මොකද අපේ ඊළඟ පාඩමත් අපි මේ කාලේ වෙනකොට කතා කරමින් යන්නේ. ඉතින් ඒ නිසා ඔබ ගංගාවේ සංගීතයේ පාඩමේට අදාළ ප්‍රශ්න ටික ලියාගෙන ඉවර නම් ඔබට පුළුවන් ਵਿਚාර 1 2 3 ආදී වශයෙන් මේ ਵਿਚාර ටික ලියාගෙන යන්න. ਵਿਚාර ටික ලියන්නට. එතකොට මේ ਵਿਚාරය සඳහා ඔබට ගුරු කොට ගන්නට පුළුවන්. මේ ਵਿਚාරය සඳහා ගුරු කොට ගන්නට පුළුවන්. එතකොට අනිත් දේ තමයි විශේෂත්වය මේ ਵਿਚාර ලියනකොට දැන් ඔබට මේ කියන ਵਿਚාරෙම සම්පූර්ණයෙන්ම මේ බලලා ඒක ඒ විදිහටම ලියනවට වඩා ඔබට මීට වඩා හොඳට ලියන්නට කියන්නේ පුළුවන් යයි හැඟෙනවනම් නේ ඔබට මේ ਵਿਚාරයේ තියෙන සමස්ත ਵਿਚාරය කියවලා ඒකේ අදහස අරගෙන ඔබට පුළුවන් ਵਿਚාරය තමන්ගේ කරගෙන ලියන්නට කොපි කිරීමට වඩා. පැහැදිලිද? හොඳයි. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපේ දරුවෝ ඒක ඒ විදිහට ලියාවි කියලා මේ ਵਿਚාර ආදර්ශයට අරගෙන.
අපි දැන් කතා කරන්නේ මේ ගංගාවේ සංගීතයේ පාඩමේ දෙවෙනි ਵਿਚාරය. හරිනේ. දෙවෙනි ਵਿਚාරය තමයි අපි මේ කතා කරන්නේ ගංගාවේ සංගීතය නැමැති පද්‍ය පන්තියෙන් හෙළිදරව් කෙරෙන ජීවන දර්ශනයේ ස්වරූපය. මේ ජීවන දර්ශනය. ඒ කියන්නේ කවියා මේ කවි පන්තිය හරහා අපට ලබා දෙන යම්කිසි විදිහක මේ ජීවිතය පිළිබඳව නේ යම්කිසි ආකාරයකින් කවියා මේ ජීවිතය පිළිබඳව අපට ලබා දෙන දැක්ම ජීවන දර්ශනය කොයි වගේද කුමන ස්වභාවයකින් යුක්තද කියන එක තමයි මෙතන දැන් කතා කරන්නට යන්නේ. ඒ නිසා අපි ඒ ගැන පැහැදිලි කරගනිමු මේ ਵਿਚාර අංක 2 යටතේ. බලන්න ගංගාවේ සංගීතයේ නැමැති පද්‍ය පන්තියෙන් හෙළිදරව් කෙරෙන ජීවන දර්ශනයේ ස්වරූපය දෘෂ්ටාන්ත කියලා කියන්නේ උදාහරණ නේ උපමා කියලා ගන්නත් පුළුවන් නැත්නම් උදාහරණ තුනක්වත් දෙමින් පැහැදිලි කරන්න. මේ වචන වලට බය වෙන්නට එපා විභාගයට ආවොත්. හරිද? කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරට අයත් එච්.එම්. කුඩලිගම කවියා නිර්මාණය කළ ගංගාවේ සංගීතය නැමැති පද්‍ය පන්තිය හුදෙක් సౌందර්ය වස්තුවක් පිළිබඳ අභිරුචියෙන් කරන වැනුමක් පමණක්ම නොවේ. දැන් මොකද්ද මෙතන තියෙන సౌందර්ය වස්තුව? సౌందර්ය වස්තුව තමයි ගංගාව. సౌందර්ය වස්තුව තමයි ගංගාව. ඒතර මේ ගංගාවක් පිළිබඳව අභිරුචියෙන් මොකද්ද අභිරුචිය කියලා කියන්නේ? ඊටා කැමැත්තෙන්. නේ ඊටා කැමැත්තෙන් කරන වර්ණනාවක් විතරක් නෙවෙයි. නේ ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය කියලා කියන්නේ මේ ගංගාවක් පිළිබඳව ඊටා කැමැත්තෙන් කරන්නා වූ වර්ණනාවක් පමණක්ම නෙවෙයි. පැහැදිලි වර්ණනාවක් පමණක්ම නෙවෙයි. එහෙනම් මෙන්න මෙතන කියනවා කවියා ඒ හරහා විටින් විට ජීවිත දර්ශනයකුත් අපට ගෙන දෙනවා. ජීවිතය පිළිබඳ දැක්මක්, ජීවිතය පිළිබඳව අලුතින් හිතන්නට, ජීවිතයේ යථාර්ථය පිළිබඳව අපිට එක්තරා විදිහකින් ඉඟි බිඟි පෑමක්, එහෙම නැත්නම් ඉඟි කිරීමක් අපිට මේ කවි පන්තියෙන් දකින්නට ලැබෙනවා. හරිද? එතකොට එය ගංගාව නැමැති සෝභා සුන්දරත්වයෙන් යුතු වස්තුව ලවා කවියාගේ අනුභූතියක් හෙවත් අභිරුචියක් රසිකයා වෙත මුදා හැරීමක්ද වන්නේය. එම අත්දැකීම ඔහු ලබා ඇත්තේ පරිසර වස්තුන් හා මිනිස් ජීවිත දෙස සියුම්ව සිය නිරීක්ෂණාක්ෂිය හෙළීමෙනි. මොකද නිරීක්ෂණාක්ෂිය කියලා කියන්නේ? නිරීක්ෂණාක්ෂිය කියලා කියන්නේ විමසුම් ඇස, විමසිලිමත් දැස. සෝබාදහම එහෙම නැත්නම් සෝබාදහම් පරිසරය සහ සෝබාදහම් පරිසරයේ වස්තුන් සහ මිනිසාගේ ජීවිතය පිළිබඳව සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් ඔහු ලබපු අත්දැකීම් තමයි ඔහු මේ විදියට ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියට පාදක කරගන්නේ. ඒතකොට ගංගාවක ගමන් මඟ හරහා මනුෂ්‍ය ජීවිතයේ විවිධාකාර අවස්ථා, ඒ වගේම මනුෂ්‍ය ජීවිතයේ යථාර්ථය මේ කියන දේවල් පිළිබඳවත් අපට එක්තරා ආකාරයකින් වක්‍රාකාරයෙන් පැවසීමක් අපිට දකින්නට පුළුවන්. බලන්න. එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ? ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ? මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ. කිමදැයි කියා කිසිවකු යැයි නොසොයන්නේ. බලන්න පොදු මිනිසා නිරන්තරයෙන්ම හුරුව සිටින්නේ පසිඳුරන්ට ගෝචර වන. කවුද මේ පසිඳුරන් කියලා කියන්නේ? පංචේන්ද්‍රියයන්. පංචේන්ද්‍රියන්ට ගෝචර වන කියලා කියන්නේ නතුවන. එහෙම නැත්නම් දැනෙන, පෙනෙන, ඇසෙන. එහෙම නැත්නම් පංචේන්ද්‍රියන් හරහා වින්දනය කරන බාහිර නොහොත් අන්‍ය වූ දේ පිළිබඳ හාරා අවුස්සන්නටය. අපි කොහොමත් එහෙමනේ නේ. ඇයි අර එහා ගෙදර අර ගෙදරට ඇයි මේ PHI මහත්තුරු ආවේ? ඇයි ඒ ගෙදරට ඇයි ඒ ගෙදර අය එළියට බහින්නේ නැත්තේ? නේ මොනවද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? ඉතින් හොඳයි. ඒ කියන්නේ සැලකිලිමත් වෙලා මේ මිනිසුන්ට යම්කිසි විදියක උදව් උපකාරයක් කරන්නට උත්සාහ කරනවා නම් ඒක හොඳයි. නමුත් ඒ වුණාට අපි ගොඩක් වෙලාවට එහෙමම අදහසකින් නෙමෙයි මේ දේවල් හොයලා බලන්නේ නේ. පැහැදිලි අපි එහෙමමත් අදහසකින් නෙමෙයි නේ. අනිත් කෙනා මොකද කියලා අපි හැමතිස්සෙම අනිත් දේවල් ගැන හොයන්නේ, වෙන දේවල් ගැන හොයන්නේ. නේ අපේ දේවල් ගැන අපි කල්පනා කරන්නේ නැතුවනේ. ගලන ගඟක් දුටුවද එහි උපත, එය ගලන දිශාව ගැන විමසන්නට පටන් ගනි. නේ නමුත් කවියා මොකද්ද අපිට දෙන පණිවිඩය? එහෙත් තමා මේ ලෝකයට ආවේ කවර ලෝක සිටද? මරණින් පසු යන්නට සිදුවන්නේ කොතැනකටද? ආදිය පිළිබඳ සොයන්නට අරතරම් උනන්දුවක් හෝ වුවමනාවක් මිනිසාට නැත. එහෙත් අවශ්‍යයෙන්ම තිබිය යුත්තේද එම වුවමනාවමය. මිනිසා තම ජීවන මග කෙරෙහි
මීට වඩා සැලකිලිමත් වන්නේ නම් මිනිසා පාප කර්ම වලින් වැළකෙනු ඇත. මෙම සමාජය අදට වඩා යහපත් වනු ඇත. කවියාගේ අවබෝධ කරගත් නෙවෙයි කවියා අවබෝධ කරගත් ජීවිත දැක්මයයි. කවියා අවබෝධ කරගත්ත ජීවිත දර්ශනය එකයි. එවිතන කියනවනේ නේද? මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවකු යයි නොසොයන්නේ. නේ එහෙම හොයනවනම් මේ ලෝකේ මීට වඩා ලස්සන වෙනවා. නේ ඇයි අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ? ඒතකොට අපි කොහෙන්ද මරණයෙන් පස්සේ අපි කොහෙද යන්නේ? නේ ඒ ගැන විමසිලිමත් වෙනවා නම් අපි හැමෝම මැරෙන මිනිස්සු අපේ මරණයෙන් පසුව බෞද්ධ දහමට අනුව බුදු දහමට අනුව මරණයට පසු අපේ ජීවිතයේ යහපත්ව පවතින්නට නම් අපි මේ ලෝකේ හැකිතරම් පින් කුසල් සිදු කරගන්නට ඕනේ. හැකිතරම් කුසල ක්‍රියා සිදු කරමින් හැකිතරම් පින් රැස් කරගන්නට ඕනේ. එතකොට මෙතන කියන්නේ අන්නේ ගැන හිතන්නට ඕනේ. අනිත් අය ගැන හිතනවට වඩා Taman ගැන හිතන්නට ඕනේ. Tamanගේ ජීවිතය පිළිබඳව. පැහැදිලිද? යහපත සිදු කිරීම සඳහා බලන්න ඊට පස්සේ ආපහු අරන් තියෙනවා කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල්පෙති වියලි කොළේන අතකට එද්දෙන්. මතක ඇති අපි පාඩමේදී කතා කළා මේ සම්බන්ධ. කෙකටිය ඕලු කියලා කියන්නේ ලස්සන මල් වර්ග ජලාශ්‍රිතව පිපෙන. කෙකටිය අර සුදු පාට නිකන් නැටි වගේ තියෙනවා, නිකන් කර කැවුණු සුදු පාට පුංචි දුඹුරු පාටට හුරු තිත් තියෙන කෙකටිය දලු කෙකටිය මල්. එතකොට ජලාශ්‍රිත පඳුරු විශේෂයක් දියෙන් උඩට තමයි කෙකටිය මල නිකන් අර නැටි වගේ ඔහොම උඩට දකින්නට ලැබෙන්නේ. එතකොට මේ කෙකටිය සහ ඕලු නලියන්නා වූ මේ දිය රැලි අතරින් මල්පෙති සහ වියලි කොළ එන අතකට ඔහේ ආපුවාවේ. ඒකනේ ඔය කියන්නේ මල්පෙති වියලි කොළ එන අතකට එද්දෙන්. එතකොට කෙකටිය ඕලු කියලා කියන්නේ පිපුණු සුන්දර මල්. නලියන දිය රැලි ජීවිතයේ එක්තරා විදිහකින් විනෝදකාමී බව මේකෙන් අදහස් කරනවා වෙන්නට පුළුවන්. එතකොට මේ ජීවිතයේ සුන්දර පක්ෂය තමයි මෙන්න මේ කෙකටියෝලු නලියන දිය රැලි කියන එකෙන් අදහස් වෙන්නේ. ඒ වගේම ජීවිතයේ අසුන්දර පැත්ත තමයි මල්පෙති වියලි කොළ එන අතකට එද්දෙන් කියලා කියන්නේ. එහෙනම් කෙකටියෝලු නලියන දිය රැලි අතර මල්පෙති වේලිච්ච කොළ. දැන් මල්පෙති කියලා කියන්නේ කොහොමත් මල්පෙති ගංගාව හරහා ගලා යන්නේ. ගංගාව හරහා මල්පෙති ගලා යන්නේ, මල්පෙති ගහගෙන යන්නේ මේ වේලිච්ච නිසා. ඒ කියන්නේ වැටුණු නිසානේ මල්පෙතිනේ. මල්පෙති පිපිලා ඒ මල්පෙති හැලුණු නිසානේ. ඒතර හැලුණු මල්පෙති වියලි කොළ මේ ගංගාවේ ගලාගෙන යනවා. එතකොට ඒ මල්පෙති වියලි කොළ මේ ගංගාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. තේරෙනවද? මල්පෙති වියලි කොළ මේ ගංගාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතකොට කෙකටිය ඕලු කියන මේ සුන්දර මල් වර්ග පිපිලා තියෙනවා ගංගාවේ. නලියන දිය රැලි තියෙනවා. ඒ අතරින් පතර මල්පෙති වියලි කොළ ගහගෙන යනවා. එතකොට ජීවිතයේ සුන්දර දේ අතරම ජීවිතයේ අසුන්දර දේත් පවතිනවා කියන එක තමයි ඉතින් ඔතන කියන්නේ. හොඳයි. බලන්න. සැලෙන දිය මත කෙකටිය ඕලු වැනි මල් වර්ග පිපි ජලතලාව බබලවයි. සුවඳ දසත පතුරුවයි. බඹරුන් ගී මැස්සන් නෙමෙයි මීමැස්සන් නදදී මිනිසුන් කැඳවයි. පරිසරයේ සුන්දරත්වයක් බිහිකොට ආස්වාදයක් ගෙන දේ. එසේ වුවද ඒ අතරින් පර වූ මල්පෙති ගස්වලින් හැලුන වියලි කොළ ආදිය දිය මත පාවීමෙන් සුන්දරත්වය අතරම අසුන්දරත්වයේද පවතී. එහෙත් ගංගාව සුන්දරත්වයේ විඳිනවා විනා පරමල්පෙති වියලි කොළ නැමැති අසාර අසුන්දරත්වය නොසලකා ඒවා එන අතකට ඒමට ඉඩ හැර බලා සිටි. විටක සුන්දරත්වය ගෙන දුන් දෙය විටක අසුන්දරත්වයේද අපට පෙන්වන බව කවියා සිය නිරීක්ෂණ ශක්තියෙන් අනාවරණය කරගෙන ඇත. බලන්න එතකොට කවියා Tamanගේ විමසුම් ඇසින් අනාවරණය කරගත්ත දෙයක් තමයි ජීවිතයේ සුන්දර දේවල් අතරම ජීවිතයේ අසුන්දර අත්දැකීමුත් තියෙන්නට පුළුවන්. හැම කෙනෙක්ගේම ජීවිත තුළ ඒ දේ අඩු වැඩි වශයෙන් තියෙනවා. ඉතින් ජීවිතය කියලා කියන්නේ ඒක තමයි. ජීවිතේ සුන්දර දේවලුත් තියෙනවා, ජීවිතේ අසුන්දර අමිහිරි දේවලුත් තියෙනවා. ඒකයි අපි ජීවිතය කියලා කියන්නේ. දුක සැප කියන දෙකම තියෙනවා. ලාභ අලාභ කියන දෙකම තියෙනවා. නේ? නිന്ദා ප්‍රශංසා කියන දෙකම තියෙනවා. අටලෝ දහම අෂ්ටලෝක ධර්මතාව අනුව ඔය කියන සියල්ල අපිට උරුමයි. ජීවිතය කියන්නේ ඒකයි. එතකොට එහෙනම් කවියා කියනවා අපිට ඉඟි කරනවා ජීවිතයේ සුන්දර දේවල් සමග ජීවිතය ජීවිතයේ විඳවමින් නෙවෙයි ජීවිතය විඳිමින් ඉදිරියට ගමන් කරනවා මිසක්ක අර ජීවිතයේ අසුන්දර දේවල් පිළිබඳව තැවිලා ජීවිත ගමන අතරමඟ නතර කරගත යුතු නැහැ කියලා තමයි කියන්නේ.
මල්පෙති වියලි කොළ ආවයි කියලා ගංගාවේ ඒක ගැන වැදගත් කමක්සේ සලකන්නේ නෑ ගංගාව. ගංගාව කියනවා මේ මල්පෙති වියලි කොළ එන අතකට එද්දෙන්නේ නෑ අතකට ආපුවාවේ. ගංගාව ඒක ගැන ගණන් ගන්නේ නෑ. ගංගාව ඒක බාර ගන්නවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ඒ වුණාට ඒ මල්පෙති වියලි කොළත් ඒ ගංගාවේ ගසාගෙන යනවා. හැබැයි ඒකට ගංගාව විරුද්ධ වෙන්නේ නැහැ. ගංගාව දන්නවා ගංගාවක් නම් ඒ කියන්නේ මල් පිපෙන දේවල් හා සමානවම මේ ගංගාවේ ගහගෙන යන විවිධ කොළ රොඩු මල් පෙති වේලිච්ච කොළ ආදී දේවල් ඒ වගේම ගස්වල පරඬල් මේවත් ගහගෙන යන බව දන්නවා. හරිද? සමහරක් රට ඔය ගඟේ පොල් ගෙඩිත් ගහගෙන යන්නේ. අපි දැකලා තියෙනවා ඉස්සර ගඟේ පොල් ගහගෙන යනවානේ. පැහැදිලිද? හොඳයි. එතකොට බලන්න. එතකොට මිනිස්සු කරන්නේ ඉතින් ඒවා මේ අර මේවා දාලා ඇදලා ගන්නවා ගඟේ පොල් ගහගෙන යනකොට. හරි. එතකොට බලන්න මේ හිරිමල් සිනහ රැලි පෙනපිඩු මිහිරිතම ගල්පරවලම හැපි බිහි කරමි මම. සමතැනි තලාවල හමු වෙයි අලසකම නිරසයි අතර මග අවහිර නුදුටු බිම. බලන්න ජීවන ගමනේදී තමා කරා එල්ල වෙන දැඩි දුක් කරදර බාධා අභියෝග ඇතත් ඒවායෙහි රිදුම හා කනස්සල්ල අමතක කොට සිනා සපිරි මුව මණ්ඩලකින් යුක්තව ජීවත් වීමෙහි ශ්‍රේෂ්ඨත්වය ඉහත කවියේ මුල් දෙපදයෙන් අපට පවසයි. ඒක අදහස් වෙනවා ජීවන ගමනේ එල්ල වෙන තමන් කරා එල්ල වෙන දැඩි දුක් කරදර බාධා අභියෝග තිබුණත් ඒවායෙන් එන රිදුම වේදනාව කනස්සල්ල අමතක කරලා සිනහම් සපිරි මුව මණ්ඩලකින් ජීවත් වීමේ තියෙන වටිනාකම වැදගත්කම පිළිබඳව මෙන්න කවියා විස්තර කරනවා. ඒක තමයි මෙතන වක්‍රාකාරයෙන් කවියා කියලා තියෙන්නේ. හිරිමල් සිනහරැලි පෙනපිඩු මිහිරිතම ගල්පරවලම හැපි බිහි කරමි මම. එතකොට ගංගාවක් සුන්දර වෙන්නේ ගල්පරවල හැපෙමින් පෙනපිඩු විසිරෙන කොටයි. එහෙම නැතුව ගංගාවක් නිකම්ම ඔහේ ගලාගෙන යනකොට ඒ ගංගාවේ සුන්දරත්වයක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? ගංගාවේ සුන්දරත්වයක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. එහෙනම් ගංගාවක් සුන්දර වෙන්නේ ලස්සන වෙන්නේ අපි උනත් ගංගාවක ගිහිල්ලා නාන්නට හරි ගංගාවක ගිහිල්ලා මේ ආයේ සුන්දරත්වයේ නරඹන්නට නේ අපි යන්නේ අර හෝ හඬ නගමින් රැලි පෙන පිටු විසුරුවමින් ඒ ගංගාවක් ගමන් කරන කොටයි නේ. එතකොට ගංගාව ලස්සන නැහැ නිකන් සාමාන්‍යයෙන් ඔහේ ගලාගෙන යනකොට නේ. ඔහේ ගලාගෙන යනකොට. එතකොට ජීවිතයත් ඒ වගේ තමයි. ජීවිතයත් විවිධ හැලහැප්පීම් බාධක මේ කියන සියලු දේ අතර ගලාගෙන යන ජීවිතය තමයි එක්තරා විදිහකින් අපිට කවදා හරි දවසක සිහිපත් කරන්නට මතක් කරන්නට තියෙන්නේ නේ. ඔය ඕනෑ තරම් සමහරක් වෙලාට අපි දකිනවා මේ ඔය YouTube නාලිකා හරහා ගොඩක් වෙලාවට මම පුරුද්දක් හැටියට ඒවා බලනවා. උදාහරණයක් හැටියට YouTube නාලිකාවල තියෙනවා මේ ජීවිතේ දුක දිනා ජයගත් මිනිස්සු. ජීවිතේ සමහරක් වෙලාවට බිඳුවෙන් පටන් ගත්ත මිනිස්සු. ජීවිතේ කිසිම දෙයක් නැතුව අන්ත අසරණ විදිහට ජීවිතේ පටන් අරගෙන අවසානයේදී අද වෙනකොට ජීවිතේ ඉතා ඉහළ සාර්ථකත්වයක් කරා ළඟා කරගත්ත දරුවන් මිනිසුන් පිළිබඳ කතා ගොඩක් වෙලාවට ඔය YouTube වල අපි දකිනවා. ඒ වගේම ඒ අයව සම්මුඛ පරීක්ෂා කියන්නේ සම්මුඛ සාකච්ඡා වලට කැඳවලා ඒ අයගේ ජීවිත අත්දැකීම් පිළිබඳව කතා කරනවා. එතකොට මට මේ කවිය දකින මේ කවිය කියවන දරුවන්ට පැහැදිලි කළ දෙන වාරයක් පාසා මතක් වෙන්නේ ජීවිතය දුක දිනා ජයගත් අන්න ඒ බඳු මිනිසුන් පිළිබඳවයි. බලන්න ඒ අය අද වෙනකොට ඒ අය ජීවිතේ සාර්ථක ඉහළ තැනකට ඇවිල්ලා ඒ ඉහළ තැන්වල වැජබෙමින් ඔවුන් අතීතය සිහිපත් කරනවා සදා සුඳුරු සැමරුමක් හැටියට. ඒ අය ගත කරපු ඒ දුක්ඛිත ජීවිත පැහැදිලිද? බලන්න සමතැනි තලාවල හමු වේ අලසකම නිරසයි අතර මග අවහිර නුදුටු බිම නේ. බලන්න අවසාන පේලිය කොච්චර ලස්සන ජීවිත දර්ශනයක් අපිට ලබා දෙනවද? නිරසයි අතර මග අවහිර නුදුටු බිම. අතර මග බාධක අවහිරතා නුදුටු බිම එහෙම නැත්නම් බාධක අවහිරතා නුදුටු පොළව හරහා ගලා යන ගංගාව ඉතා නීරසයි නේ. නීරසයි. බලන්න ජීවිත ගමනේදී තමා කරා එල්ල වෙන දැඩි දුක් කරදර බාධා අභියෝග ඇතත් ඒවායෙහි රිදුමහා කනස්සල්ල අමතක කොට සිනා සපිරි මුව මඩලකින් යුක්තව ජීවත් වීමේ ශ්‍රේෂ්ඨත්වය ඉහත කවියේ මුල් දෙපදයෙන් අපට පවසයි. ඒකාකාරී ජීවන පැවැත්ම අලස උකටලී බවක් ජීවිතයට ගෙනේ හේයින් බාධා අවහිර අතර අභියෝග ජයගෙන ජීවිතයේ දිනා ගැනීම කවියා වෙසෙසින් මගේ කොට ඇත. වෙසෙසින්ම කියලා කියන්නේ විශේෂයෙන් කවියා මෙසේ පැවසූයේ දුක සැප නිති පෙරලේ යන අටලෝ දහමට අවනත වූවක් බැව් සිහි කරවන අටියෙනි. අපි අවසන් කරනවා මේ විදිහට.
මේ පද්‍යාවලිය තුලදී අවස්ථාව ලැබෙන හැම විටකම කවියා සඳහන් කර ඇත්තේ මානව දිවිය පිළිබඳ, ඒ කියන්නේ මානව ජීවිතය පිළිබඳ ඔහුගේ සියුම් නිරීක්ෂණයන්ය. ජීවිතයේ අවිනිශ්චිත බව, ඇතිවීම හා නැතිවීම, දුක අසලම සැපද පැවතීම, සංසාර ගමනේ අනියත බව, මනාව පසක් කරගෙන දුක දුම්නස සතුට සොම්නස බවට හරවාගෙන සංසාර ගමන පිළිබඳ යථාබෝධයක් ලබා ගැනීම උතුම්ය යන දාර්ශනික නිරීක්ෂණය පොදුවේ ගත් කල අපට මෙම පද්‍ය පන්තිය මගින් කුඩලිගමයන් ඉදිරිපත් කර ඇති බව පෙනී යයි. නේ? අපට කියන කැලලක් ආය අවශ්‍ය නැහැ, ඇති බව පෙනී යයි. ඒ විදිහට අපිට මේ දෙවෙනි ਵਿਚාරය කතා කරන්නට පුළුවන්. බෞද්ධ දහමට අනුකූලව මේ එච්.එම්. කුඩලිගමයන් ජීවිතය, මනුෂ්‍ය ජීවිතයේ තියෙන එක්තරා ආකාරයකින් යථාර්ථය, මනුෂ්‍ය ජීවිතයේ හරය අප වෙත ගෙන හැර දක්වනවා මේ ගංගාවේ සංගීතය කියන කවි පන්තිය මගින්. අපට වෙනමම අපිට එක්තරා ආකාරයකින් විශේෂ ආකාරයෙන්ම ජීවන දර්ශනයක් ගෙන එනවා එච්.එම්. කුඩලිගම. නේ? මං හිතන්නේ මේ ਵਿਚාරය ඔබට පැහැදිලි ඇති කියලා මම හිතනවා. අපි දැන් ඉන්නේ මේ ගංගාවේ සංගීතය පාඩමට අදාළ විචාරාංක 3. බලන්න, කවියා අජීවී පරිසරයට සජීවී බවක් ආරෝපණය කරමින්, දැන් මේ අජීවී පරිසරයට සජීවත්වයක් ආරෝපණය කිරීමට අපි යොදනවා තනි නමක්, ඒ තමයි උත්ප්‍රේක්ෂාව කියලා. නේ? උත්ප්‍රේක්ෂාව අජීවී ස්වභාවික සංසිද්ධියක්, අජීවී දෙයක් සජීවත්වයකට පත් කිරීම, නැත්නම් සජීවී බවක් ආරෝපණය කිරීම. ඒ කියන්නේ ගංගාවකට පණ දෙන්න බෑනේ. නමුත් ගංගාවකට පණ තියෙන, ගංගාවක් කියලා කියන්නේ පණ තියෙන කෙනෙක් හැටියට නේ දක්වන්නට නේ මෙතන අරගෙන තියෙනවානේ. අජීවී පරිසරයට සජීවී බවක් ආරෝපණය කරමින් ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය සාර්ථකව ඉදිරිපත් කරන ආකාරය විමසන්න කියලා මෙතන කියනවා. හොඳයි. එහෙනම් අපි බලමු. කොළඹ යුගයේ දෙවැනි කවි පරපුර නියෝජනය කළ සෞන්දර්යවාදී කවියෙකු වූ එච්.එම්. කුඩලිගමගේ ගංගාවේ සංගීතය යන පද්‍ය පන්තියට වස්තු විෂය වූයේ ගලා බසින ගංගකා සිරියයි. වස්තු විෂය උනේ ඒක තමයි, ගලා බසින ගංගකා සිරිය. ගඟෙහි අසිරිය වර්ණනා කිරීමේදී කවියා ගඟ ගැන කරන වර්ණනාවක් ලෙස නොව, ගඟ තමන් ගැන කරන පුද්ගලාරෝපණ, එහෙම නැත්නම් ජීවිතාරෝපණ වර්ණනාවක් ලෙස මෙම පද්‍ය පන්තිය ඉදිරිපත් කොට ඇත. ඒ කියන්නේ ඔබට පැහැදිලි ඇති මේ ගංගාවේ අසිරිය පිළිබඳව වර්ණනා කරද්දී කවියා ගඟ ගැන වර්ණනා කරනවා නෙවෙයි, තේනද? කියන්නේ ගංගාව තමන් ගැන වර්ණනා කරන හැටියට තමයි මෙතන රචනා වෙලා තියෙන්නේ මේ කවි පන්තිය. ඒ කියන්නේ පුද්ගලාරෝපණ. පුද්ගලාරෝපණ කියලා කියන්නේ එක්තරා විදිහකින් පුද්ගල භාවයක් ආරෝපණය කරගෙන ගංගාව කතා කරනවා අපිට දකින්නට ලැබෙනවා. බලන්න, අප්‍රාණවාචී වස්තුවක් වූ ගඟ ප්‍රාණවාචී වස්තුවක්සේ නිරූපණය කිරීම සඳහා කවියා පද්‍ය නිර්මාණයේදී උත්තම පුරුෂයට අයත් උක්ත පද හා ක්‍රියාපද රැසක් යොදාගෙන ඇත. එතකොට බලන්න, සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි, සසල වෙමි. නේ? ඇඹරෙමි, එහෙත් පසු නොබසිමි, නොනවතිමි. කවදා කොතැනකදී හෝ මහ මුහුදු හිමි, හමු වුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. එතකොට එක්තරා විදිහකින් අර අප්‍රාණවාචී වස්තුවක් වූ ගඟට ප්‍රාණවාචී ස්වභාවයක් ඇති කරන්නට කවියා යොදාගෙන තියෙනවා එක්තරා ආකාරයකින් මේ උත්තම පුරුෂයට අයත් ආඛ්‍යාත පද රටාවක්, එහෙම නැත්නම් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයක් යොදාගෙන තියෙනවා. මේ කවිය එකට කදිම නිදසුණක්. එතකොට එහෙනම් අජීවී ගංගාවකට සජීවත්වයක් ආරෝපණය කරන්නට කවියා යොදාගෙන තියෙනවා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. පැහැදිලිද? බලන්න, මෙම පද්‍ය පන්තියෙහි මම, මා, සැඟවෙමි, එබෙමි යනාදී උත්තම පුරුෂ වචන යොදා ගැනීම නිසා ගඟ පන ඇති ජීවියෙකුසේ පාඨක සිත් තුළ රූපකාර්ථයක් මවයි. ගංගා කොමලියගේ අවසාන බලාපොරොත්තු වන්නේ මහ මුහුද නැමැති තම ස්වාමියා වෙත ගමන් කිරීමයි. තමන් මෙතෙක් දුර ගෙන මහ ජල ස්කන්ධය නැමැති බර ඔහු වෙත බහර දීමයි. එබැවින් ගංගා වෙත සජීවී බවක් පමණක් නොව ස්ත්‍රීත්වයක් ආරෝපණය කර සොබා සොඳුරු බව තව තවත් තීව්‍ර කිරීමට කවියා සමත්ව ඇත. ඒ කියන්නේ ගංගාවට පුද්ගලාරෝපණයක් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අර
කවදා කොතැනකදී හෝ මහ මුහුදු හිමි නේ හමුණු කෙනෙහි මා සතුබර ඔහුට දෙමි කියනකොට එතනින් අපිට කවියා ඉඟි කරනවා මේ ගංගාව නැමැති කාන්තාව පිළිබඳව. මේ ගංගාවට යම්කිසි ආකාරයකින් ස්ත්‍රීත්වයක් ආරෝපණය කිරීමක් සිදු කරලා තියෙනවා. දැන් කල්යාණී ගංගාතොමෝ මේ කැලණි ගඟට කියන එක්තරා විදිහක අර සජීවත්වයක් ආරෝපණය කරමින් යෙදෙන්නා වූ යෙදුමක් කල්යාණී ගංගාතොමෝ. ඒ වගේම මොනවාද කළු කන්නේ අපි කියනවා කළු ගඟ නේ කළු ගඟ මෙතන කවියට පාදක වුණා කියලා කියනවා මේ ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියට කළු ගඟ තමයි තේමාව කරගත්තේ. මොකද එච්.එම්. කුඩිලිගම ඒ කළුතර ප්‍රදේශයේ ටිකක් ඇතුළකට වෙන්න තිබුණු කුඩලිගම කියන ගම්පියසේ උපත ලබන්නේ මේ කුඩා අතුගංගා ඔය කුඩලිගම ආසන්නයෙන් මේ කළු ගඟට එකතු වෙනවා. එතකොට ඒ ලැබුණ අත්දැකීම් තමයි ඔහු මේ විදිහට පාදක කරගන්නේ. එතකොට බලන්න ගඟක් දුටු විට එය ආරම්භ වන්නේ කොතැනින්ද? ගලා බසින්නේ කුමන තැනකටද යන ස්වාභාවික සංසිද්ධීන් පිළිබඳ ප්‍රශ්නාවලියක් ඕනෑම අයෙකුගේ සිතට නැගේ. මෙවැනි ප්‍රශ්නාවලියක් පාදක කරගන්නා කවියා එය ගංගාව තමාටම කියාගන්නා ආත්ම භාෂණයක් ලෙස ඉදිරිපත් කරයි. නේ තමන්ටම කියාගන්න වෙතින් එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ? ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ? නේ දැන් මේ කවුද මේ අහන්නේ අපෙන් මේ විදිහට ප්‍රශ්න කරන්නේ ගංගාවනේ. නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ? මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ. කිමදැයි කියා කිසිවකු යයි නොසොයන්නේ. අපට ගංගාව එක්තරා විදිහකින් සදය උපහාසයක් ගෙන දෙනවා. ඒ වගේම එක්තරා විදිහකින් ගංගාව අපෙන් ප්‍රශ්න කිරීමක් කරනවානේ. කවියා මෙහි යෙදූ එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ? ඔබ මා දුටු තැන විමසන්නේ කුමකටද යනුවෙන් යොදාගත් ප්‍රශ්නවල පුද්ගලයෙකු වෙනත් කෙනෙකුගෙන් අසන ප්‍රශ්න ලෙස නිරූපණය කර ඇත. මිනිසුන් ගිහින් නිතරම ආපසු පැමිණීම ගැන කිසිවකුත් විමසන්නේ නැතිද යන ප්‍රශ්නය ආත්ම භාෂණයක් ලෙස ඉදිරිපත් කර ඇත. ඒ කියන්නේ ආත්ම භාෂණයක් කියලා කියන්නේ තමාටම කියා ගන්නා දෙයක් හැටියට. මෙයින් ගඟ අජීවී වස්තුවක් ලෙසින් නොව සජීවී පුද්ගලයෙකුසේ අපට චිත්ත රූපම ඇවේ. කවියා අජීවී පරිසරයට සජීවී බවක් ආරෝපණය කිරීමට ආත්ම භාෂණයක ආකාරයෙන් පුද්ගලාරෝපණ කාව්‍යාලංකාරය මැනවින් යොදාගෙන ඇත. ඒ කියන්නේ ආත්ම භාෂණයක් කියලා කියන්නේ තමාටම කියා ගැනීමක් හැටියට පුද්ගලාරෝපණ කියලා කියන්නේ පුද්ගල ස්වභාවයක් ආරෝපණය කිරීමක් එන්නේ හරහා මේ කවියා මෙම කවි පන්තිය රසවත් ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා. මොකද අපි ਵਿਚාරයේ කතා කරන්නේත් අර අජීවී වස්තුන්ට සජීවත්වයක් ආරෝපණය කර දීම පිළිබඳවයි. හිරිමල් සිනහ රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම සමතැනි තලාවල හමු වෙයි අලසකම නිරසයි අතර මගා විහිර නුදුටු බිම නේ ගඟ ගලා යද්දී ගල් පරවල හැපි පෙන පිඩු විසිරේ. සමහර තැන්වල එය උදාසීනව සෙමෙන් ගලා යයි. කවියා මෙම සිදුවීමද පුද්ගලාරෝපණ වර්ණනාවක් ලෙස ඉදිරිපත් කරයි. අජීවී ගඟකට සිනහ නැගිය හැකිද? ගඟ ගල් පරවල හැපෙන විට සුදෝ සුදු පැහැයෙන් විසිරෙන නැවුම් පෙන පිඩු අපිදු දැක ඇත්තෙමු. ගඟක් නගන හිරිමල් සිනහ රැලි යනු එම මිහිරිතම පෙන පිඩුය. කවියා මෙහි යොදාගෙන ඇති පුද්ගලාරෝපණ යෙදුම් මගින් ගඟක් යනු අජීව දෙයක් නොව ජීවිතයේ නොයෙකුත් අභියෝගවලට සිනාමුසු මුහුණ දෙන විටක අලසකම දැනෙන රස නීරස හඳුනන පුද්ගලයෙකුගේ රූපකායක් අපි ඉදිරියේ මැවේ. ඒ වගේම මෙතන කියනවා හිරිමල් සිනහ රැලි යනු එහි මිහිරිතම පෙන පිඩු කියලා. දැන් උදාහරණයක් ඇටියට මේ හිරිමල් සිනහ රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම. දැන් මම කියන එක උක්ත මේ උත්තම පුරුෂ ඒක වචන උක්ත පදයක් නේ මම ගල් පරවලම හැපි හැපි බිහි කරමි. මම ගල් පරවලම හැපි හැපි බිහි කරන්නේ මොනවාද? හිරිමල් සිනහ රැලි. මිහිරිතම හිරිමල් සිනහ රැලි නැමැති පෙන පිඩු. එතකොට මෙතන එක්තරා විදිහකින් පුද්ගලයෙක් මේ සිනහ නැගීමක් පුද්ගලයෙකුගේ සිනහ නැගීමක් අපිට මේ මැවිලා පේනවා. නේ එතකොට මෙතන මේ ගංගාව සිනහ නගනවා කියන එකෙන් අදහස් කරන්නේ අර ගල් පරවල හැපෙමින් සුදෝ සුදු පෙන පිඩු විසුරුවන ස්වභාවය තමයි මෙතන ගඟක් hina වෙනවා කියලා මෙතන අදහස් කරලා තියෙන්නේ. නේ ඒ වගේම ඒ විදිහට විටක සිනහ නගන නේද ගල් පරවල හැපෙමින් ඉදිරියට ගමන් කරන ඒ වගේම අලසකම විටක දැනෙන ජීවිතයේ අලස ස්වභාවයෙන් ගත වෙනකොට ජීවිතය නිරස කාලයක් ගත කරන බව දැනෙන
ඒ විතර අර හැඟීම් දැනීම් දැනෙන පුද්ගලයෙකු හැටියට අපිට මෙතන ගංගාව කවියා ඉදිරිපත් කරලා තියෙනවා. මෙනයින් බලන කල මෙනයින් කියලා කියන්නේ මේ අනුව මෙනයින් බලන කල එච්.එම්. කුඩලිගම කවියා අජීවී පරිසරයට සජීවී බවක් ආරෝපණය කරමින් ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය සාර්ථකව ඉදිරිපත් කරන ඇති ආකාරය නෙමෙයි ඉදිරිපත් කර ඇති ආකාරය ඉහත උදාහරණ විමසීමෙන් අපට ප්‍රතීයමාන වේ. ප්‍රතීයමාන වෙනවා කියලා කියන්නේ පැහැදිලි වෙනවා. එහෙම නැත්නම් අවබෝධ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා කියන අදහස තමයි ප්‍රතීයමාන වේ කියලා කියන්නේ. මේ කියන පුංචි පුංචි වචන ටිකක් සුදුසු පරිදි ਵਿਚාරයට යොදන්න නිවැරදිව. එතකොට මේ බලන ගුරුවරයෙකුට උනත් ඔබ ගැන යම්කිසි විදිහකට ප්‍රසාදයක් ඇති වෙනවා. හොඳයි. එතකොට අපි මෙතන ਵਿਚාර තුනක් මේ මොහොතේ අපි දැන් කතා කළා. විචාර තුනක්. එතකොට මම නැවතත් කියනවා මේ විචාරවල තියෙන අදහස මේ විචාර හොඳින් කියවලා මේ විචාරවල තියෙන අදහස අරගෙන ඔබට පුළුවන් ඔබගේ ස්වාධීන විචාරයක් ගොඩනගා ගන්නට. මොකද අපේ දරුවෝ ගොඩක් බයයි තාමත් සමහර දරුවෝ විචාර ලියන්නට. ඒ නිසා ඔබට ඔන්න යම් පෙළඹවීමක් ඇති වෙනවා මේ විචාර ලියන්නට. ඔබට යම් විදිහක බලපෑමක් එක්තරා විදිහකින් ඇති කරන්නට පුළුවන්. මේ ආකාරයෙන් මේ විචාර ටිකක් අධ්‍යයනය කරලා ඔබට ඔබේ විචාර තුනක් හදලා ගොඩනගාගෙන ලියන්නට පුළුවන්. බැරිම තත්ත්වයක් තියෙනවා නම් මේකේන උදාහරණ අරගෙන මේ කියන විදිහට විස්තර කරන්නට උත්සාහ දරන්න. හරිද? එතකොට ඊට අමතරව අතිරේකව මේ විචාරයකුත් මම ඔබට කියන්නම්. එතකොට ඒ විචාරයත් ඔබ ලියන්නට උත්සාහ කරන්නට ඕන. විචාරාංක 4 හැටියට ලියන්නට උත්සාහ කරන්න. හරිද? විචාරාංක 4 හැටියට ලියන්න උත්සාහ කරන්න. මම දැන් මේ කියන විචාරය. හරිද? ඒක ලියන්නට උත්සාහ කරන්න උදාහරණ තුනක්වත් දෙමින්. හරිද? ඒ තමයි ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය ලියාගෙන විචාරාංක 4. හරිද? පොඩ්ඩක් සටහන් කරගන්න. විචාරාංක 4 ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය රසවත් කර ගැනීම සඳහා එහෙම නැත්නම් රසවත්ව ඉදිරිපත් කිරීම සඳහා ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය රසවත්ව ඉදිරිපත් කිරීම සඳහා කවියා යොදාගෙන ඇති කාව්‍යෝපක්‍රම ඒ කියන්නේ කාව්‍යමය උපක්‍රම නිදසුන් කවි තුනක්වත් දෙමින් පැහැදිලි කරන්න. එහෙම නැත්නම් නිදසුන් තුනක්වත් ඉදිරිපත් කරමින් පැහැදිලි කරන්න. නිදසුන් කවි තුනක්වත් දෙමින් පැහැදිලි කරන්න. එහෙම නැත්නම් නිදසුන් තුනක්වත් දෙමින් පැහැදිලි කරන්න. මම නැවත කියනවා ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය රසවත්ව ඉදිරිපත් කිරීම සඳහා එහෙම නැත්නම් රසවත්ව නිර්මාණය කිරීම සඳහා කවියා යොදාගෙන ඇති කාව්‍යෝපක්‍රම එහෙම නැත්නම් කාව්‍යමය උපක්‍රම පිළිබඳ නිදසුන් තුනක්වත් දෙමින් එහෙම නැත්නම් නිදසුන් කවි තුනක්වත් දෙමින් එහෙම නැත්නම් නිදසුන් තුනක්වත් ඉදිරිපත් කරමින් පැහැදිලි කරන්න. හරිද? පැහැදිලි කරන්න. එතකොට ඔන්න ඔය කියන 4 වෙනි විචාරය. මොකද අපි විචාර තුනක් කතා කළා. එතකොට මේ විචාර තුනට අමතරව ඔන්න ඔය කියන 4 වෙනි විචාරය ලියන්නට කටයුතු කරන්න කියලා මම ඔබට කියනවා. දැන් මම ඔබට කියපු මේ විචාරය කොහොමද ලියන්නට ඕන කියලා මම යම් පැහැදිලි කිරීමක් ඔබට දැන් කරනවා. අපිට මෙතන පැහැදිලි කරලා මේ ਵਿਚාරය අපිට ඉදිරිපත් කරන්නට තියෙන්නේ කවියා යොදාගත්ත කාව්‍යෝපක්‍රම. ඒ කියන්නේ කාව්‍යමය උපක්‍රම. එතකොට කවියෙක් Tamanගේ කාව්‍ය නිර්මාණය රසවත් කරන්නට කාව්‍යෝපක්‍රම කොටස් දෙකක් යටතේ යොදා ගන්නවා. දැන් උදාහරණයක් ඇටියට කවියක් රසවත් වෙන්නේ අර්ථ රසයයි
ශබ්ද රසයයි කියන දෙකම එක්තැන් වීමෙන්. ඒ නිසා එහෙනම් අපි මෙතනදී සැලකිලිමත් වෙන්න ඕනේ කවියා ශබ්ද රසය ඇති කරන්නට යොදාගෙන තියෙන කාව්‍යෝපක්‍රම, ඒ වගේම අර්ථ රසය ඇති කරන්නට කවියා යොදාගෙන තියෙන කාව්‍යෝපක්‍රම. හැබැයි අපි මේක කලින් විචාරවලත් මේ සම්බන්ධයෙන් යම් බඳු විදිහට කතා කළා. දැන් උදාහරණයක් හැටියට කවියා අර්ථ රසය අපි ගමුකෝ ශබ්ද රසය. කවියා ශබ්ද රසය කියන්නේ ශබ්දය මගින් ඇතිවන රසය. කවියා ශබ්ද රසය ඇති කරන්නට යොදාගත්ත කාව්‍යෝපක්‍රමයක් හැටියට අපිට කියන්නට පුළුවන් අර උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයේ යොදා ගනිමින් අර උත්තම පුරුෂ ආඛ්‍යාත පද එක ළඟ යෙදීමක් අපිට දකින්නට ලැබෙන. ඔන්න එහෙනම් අපිට ගන්න තියෙන පළවෙනි උදාහරණය තමයි අර සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි හේත් පසු නොබසිමි නොනවතිමි කියන ඔන්න ඔය කියන කවිය උදාහරණයක් හැටියට අරගෙන අපිට කියන්නට පුළුවන් ශබ්දයේ රසය ඇති කරන්නට එහෙම නැත්නම් අනුප්‍රාස රසය ශබ්ද රසය ඇති කරන්නට අනුප්‍රාසය ඇති කරන්නට කවියා මේ විදිහට උත්තම පුරුෂ ආඛ්‍යාත පද 7ක් එක ළඟ යොදා ගැනීමක් දකින්නට ලැබෙනවයි කියලා. එතකොට අපි මේ කතා කළේ ශබ්ද රසය පිළිබඳව. කවියා කවියා යොදාගෙන තියෙන කාව්‍යෝපක්‍රම ගැන කතා කරද්දී ශබ්ද රසයයි අර්ථ රසයයි ඇති කරන්නට යොදාගත්ත කාව්‍යමය උපක්‍රම අපි කතා කරන්නට ඕනේ. එතනදී අපි පළවෙනියෙන් කතා කරන්නට පුළුවන් අපට කවියා ශබ්ද රසය ඇති කරන්නට යොදාගත්ත කාව්‍යෝපක්‍රමයක් හැටියට අය සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි කියන කවියේ තියෙන උත්තම පුරුෂ ආඛ්‍යාත පද 7ක් එක ළඟ යොදා ගැනීම කියන දේ. හරිද? ඊළඟට අපිට උදාහරණයක් හැටියට ආපහු ගන්න පුළුවන් අර්ථ රසය ඇති කරන්නට කවියා යොදාගෙන තියෙනවා. මොකද මේ ਵਿਚාරයේ අපි උදාහරණ කරුණු 3යිනේ දක්වන්නේ. ඒ නිසා අර්ථ රසය ඇති කරන්නට කවියා යොදාගත්ත කාව්‍යෝපක්‍රම හැටියට අපිට ගන්නට පුළුවන් එක්තරා විදිහකින් රූපකාර්ථවත් බස්වහර. නේ රූපකාර්ථවත් බස්වහර. කවදා කොතැනකදී හෝ මහ මුහුදු හිමි හමුණු කෙනෙහි මා සතු බර හුට දෙමි. ඒ කියන්නේ අර්ථ රසය ඇති කරන්නට යොදාගත්ත රූපකාර්ථවත් බස්වහර. ඒ වගේම සජීවත්වයක් ආරෝපණය කරමින් කාව්‍ය ඉදිරිපත් කර ඇති බව. ඒ කියන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් සජීව බවක් ඇතිවන පරිද්දෙන් කාව්‍ය ඉදිරිපත් කරලා තිනවා. ඒ වගේම සුදුසු පරිදි රූපකාර්ථවත් බස්වහරක් යොදාගෙන තියෙනවා. ඒකට උදාහරණයක් ඇටියට අර කවදා කොතැනකදී හෝ මහ මුහුදු හිමි හමුණු කෙනෙහි මා සතු බර උහුට දෙමි කියන කොටස ලියලා ඔයගලන්ට අර මහ මුහුදු හිමි කියන එක අන්න රූපකයක් හැටියට ඔබට දක්වන්නට පුළුවන්. ඒ වගේම පුද්ගලාරෝපණයක් සිදු කරලා තියෙනවා. ඒ පුද්ගලාරෝපණයක් සිදු කිරීම මගින් කවියේ අර්ථ රසය වඩාත් තීව්‍ර වෙලා තියෙනවායි කියලා ඔබට කියන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලාරෝපණය කියන එක අපි දැන් කලින් කතා කළා. නේ ගංගාව නැමැති අජීව වස්තුවට සජීවත්වයක් ඇති කරමින් මෙම කවි පන්තිය රචනා කරලා තියෙනවා. ඉතින් අර කවදා කොතැනකදී හෝ මහ මුහුදු හිමි හමුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි කියන ඒ කොටස අරගෙන ඔබට එකක් ඒකේ රූපක යක් පවතිනවා කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම මේ ගංගාව නැමැති කාන්තාවක් එහෙම නැත්නම් ගංගාවට පුද්ගලාරෝපණයක් එහෙම නැත්නම් ගංගාවට ස්ත්‍රීත්වයක් ආරෝපණය කරලා තියෙන ආකාරය ගැනත් ඔබට පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට මේ අපූර්ව කාව්‍යමය සංකල්පනා මොනවද? කලදෝදියෙන් පොඟවාරන් පුලිනතලා රිදී පැහැති ජලයෙන් රන්වන් පැහැති වැලි තලාවන් පොඟවාගෙන ගමන් කරනවා කියන කොටස ඔබට ගන්න පුළුවන් අපූර්ව කාව්‍යමය සංකල්පනාවක් හැටියට. අපූර්ව කාව්‍යමය යෙදුමක්. අපූර්ව කාව්‍යෝක්තියක්. කාව්‍යෝක්ති කියලා කියන්නේ අපූර්ව කාව්‍යමය යෙදුමක්. මොනවද? කලදෝදියෙන් පොඟවාරන් පුලිනතලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා. අන්න කාව්‍යෝක්තියක්. එහෙම නැත්නම් කාව්‍යමය යෙදුමක් හැටියට ඒක ගන්න පුළුවන්. සංගීතවත් වෙමින් ඉදිරියට ගලාගෙන යනවා කියලා කියනවා. හැබැයි ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ බොහොම මනරම් සාහිත්‍යමය යෙදුමකින්. කලදෝදියෙන් පොඟවාරන් පුලිනතලා. ඊට පස්සේ අර හිරිමල් සිනහරැලි පෙන පිඩු මිහිරිතම ගල්පරවලම හැපි හැපි බිහි කරමි මම. නේ අන්නේ කොටසත් ඔබට ගන්න පුළුවන් අපූර්ව කාව්‍යෝක්තියක් හැටියට. එහෙම නැත්නම් කාව්‍යමය යෙදුමක් හැටියට. නේ තරුණ ලස්සන මිහිරි වූ සිනහරැලි නැමැති පෙනපිඩු හිරිමල් සිනහරැලි පෙනපිඩු මිහිරිතම. එතන රූපකයකුත් ඇතුළත් වෙනවා. නේ සිනහරැලි හිරිමල් සිනහරැලි ඒක රූපකයක්. නේ තරුණ සිනහරැලි නේ තරුණ සිනහව නැමැති රැලි. පැහැදිලි ඒක රූපකයක්. එතකොට ඒක රූපකයක් හැටියට අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ වගේම අනිත් දේ තමයි ඒක කාව්‍යමය යෙදුමක්. හිරිමල් සිනහරැලි පෙනපිඩු මිහිරිතම. අන්න කාව්‍යමය යෙදුමක්. කාව්‍යෝක්තියක්. ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම. හැපි හැපි කියන එක ශබ්ද රසයේ තියෙනවා. හරිද? එතකොට ඒක ශබ්ද රසය හැටියට එතන කතා කරනවා නම් ඒ විදිහට කතා කරන්නත් පුළුවන්. හරිද? ශබ්ද රසයත් එතන තියෙනවා.
අර්ථ රසය හැටියට ගත්තොත් එහෙම අපූර්ව කාව්‍යෝක්තියක් හැටියට සලකන්න පුළුවන්. හිරිමල් සිනහ රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම එන්නේ කියන කොටස. පැහැදිලිද? ඒ වගේම රන්තරු පිරිවරාගත් සඳ මණ්ඩලයට අන්නේ කියන යෙදුම නේ රන්තරු පිරිවරාගත් සඳ මණ්ඩලයට රන්තරු පිරිවරාගත් සඳ මණ්ඩලයට මහ වන බිමක් මැද ගිරිකුළු අතර සිට නොමියන හේලි දහමක පණිවිඩය පිට හොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට. එතකොට එතනත් අර්ථ රසය උද්දීපනය වන ආකාරයෙන් අර ගංගාවක ආරම්භය කොහොමද සිදුවෙන්නේ කියන එක කවියා පැහැදිලි කරලා තියෙනවා එක්තරා ආකාරයකින් රසවත් වූ කාව්‍යමය යෙදුම් එහෙම නැත්නම් කාව්‍යෝක්ති ඉදිරිපත් කරමින් එතකොට ඔන්න ඔය කියන කරුණු කාරණා ඇතුළත් කරලා ඔබට පුළුවන් මේ හතරවෙනි ਵਿਚාරය ලියන්නට. ඒ තමයි කවියා මෙම කවි පන්තිය රසවත් කරගන්නට යොදාගෙන තියෙන කාව්‍යෝපක්‍රම. එකක් තමයි ශබ්ද රසය ඇති කරන්නට ඔහු යොදාගෙන තියෙනවා අනුප්‍රාස රසය. ඒ වගේම ඔබට කතාව ගන්න පුළුවන් ඔය සමස්ත කවි පන්තියම එලි සමය පිහිටුවලා රචනා කරලා තියෙනවා. ඒකත් ශබ්ද රසය ඇති කරන්නට යොදාගත්ත කාව්‍යෝපක්‍රමයක් නේද? එලි සමය පිහිටුවලා තියෙනවා. සිව්පද විරිතක් භාවිත කරලා තියෙනවා. එලි සමය පාවිච්චි කරලා තියෙනවා. එලි සමය භාවිත කරලා තියෙනවා. සිව්පද විරිතක් භාවිත කරලා තියෙනවා. සමුදුරු ගොස් විරිත හරිද? සමුදුරු ගොස් විරිතෙන් රචනා කරලා තියෙනවා. එතකොට සිව්පද විරිත, සමුදුරු ගොස් විරිත ඊළඟට එලි සමය යොදලා තියෙනවා. අනුප්‍රාසය යොදලා තියෙනවා. ඒකට උදාහරණයක් හැටියට අර මං කිව්වේ සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි, සසල වෙමි කියන කවිය ඔබට ගන්න පුළුවන්. නේ ඊට පස්සේ අර්ථ රසය ඇති කරන්නට කවියා යොදාගෙන තියෙන දේවල් පිළිබඳව කතා කරන්න පුළුවන්. නේ අර්ථ රසය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය හරහා සජීවත්වයක් ආරෝපණය කරලා තියෙනවා. මහා මුහුදු හිමි කියන එක අන්න රූපකයක්. ඒ වගේම හිරිමල් සිනහ රැලි පෙන පිඩු මිහිරිතම ඒක රූපකයක්. එතකොට ඔන්න ඔය විදිහට රූපක භාවිතා කරලා තියෙනවා. නේ ඊට පස්සේ කාව්‍යාත්මක යෙදුම් එහෙම නැත්නම් අපි කියනවා කාව්‍යෝක්තීන් යොදාගෙන තියෙනවා. ඒ තමයි මොනවද? අපි කතා කළා කලදෝදියෙන් පොඟවාරන් පුලිනතල රන්තරු පිරිවරාගත් සඳ මණ්ඩල ඔන්න ඒ කියන ආදී වශයෙන් කාව්‍යාත්මක යෙදුම් පාවිච්චි කරලා තියෙනවා. ඔන්න ඔය කියන කරුණු කාරණා ඇතුළත් කරලා ඔබට පුළුවන් ਵਿਚාරය ලියන්නට. හැබැයි ලියලා අද දවස තුල මට එවන්නට කටයුතු කරන්න. ඔබට මේ ਵਿਚාරය ලියලා එතකොට මට ඒක ඔබට මේ හරි වැරදි බලලා නැවත දෙන්නට පුළුවන්. හරිනේ. ඒතර ඔය කියන කරුණු කාරණා පැහැදිලි ඇති කියලා මම හිතනවා. හොඳයි. එසේනම් අපි අදට අපේ කොටස අවසන් කරනවා. ඔබට ਵਿਚාරය ලියන්නට ඊට පස්සේ මේ වෙලාව ඔබට භාවිත කරන්නට පුළුවන්. ਵਿਚාරය ලියලා එවන්නට කටයුතු කරන්න අපේ පාසලේ අපේ 10 පන්තියේ දරුවන්ටයි මේ පණිවිඩය. හොඳයි. එසේනම් ආයුබෝවන් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. බුදු සරණයි, දෙවි පිහිටයි. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. You are now